ආයුබෝවන් කතා බහ 34 වන දිගෑරුම. අයිම් ආයතන වෙනුවෙන් මම දිනිල් ලබේගුණවර්ධන. මම දේශාන් කරුණාරත්න. ඉතින් වෙනද වගේම එතෙර මෙතර තොරතුරු කීපයකුත්. එතකොට ඒකත් එක්කම අපි දැන් සති කිහිපයකට කලින් පටන් ගත්තු කැමරා අලුතෙන් මිලදී ගන්න නවකයින්ට වැදගත් වන සාකච්ඡා මාලාවේ තවත් දිගුවක් හැටියට මේ ආධාරක සහ තෙපා පිළිබඳව කතා බහකුත් අරන් ඉන්න අපි අද වැඩසටහනින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ටිකට යන්න කලින් අපි අපේ මේ පැත්තේ තොරතුරු ටිකක් කියලා පටන් ගත්තොත් ඉස්සෙල්ලාම නැවත වතාවක් අපි ගිය සතියේත් කිව්වා වගේම මතක් කරනවා මේ අපේ ආලෝචනා සංග්‍රහය පිළිබඳව අපේ ආයතනයෙන් කරන ඡායාරූපකරණය විතරක් නෙමෙයි තවත් ගොඩාක් තොරතුරු රැගත් ඔබලාට නොමිලේ පරිශීලනය කරන්න පුළුවන් අන්තර්ජාල සංග්‍රහව මේකට ලොග් වෙලා බලන්න www.alochana.lk වෙබ් අඩවියෙන් ඔබලාට මේකට පිවිසෙන්න පුළුවනි. එහෙනම් ඉතින් දේශාන් අපි යමු නේද සාකච්ඡාවලට අපි මාත්‍රම පටන් ගමු ටිකක්. ඊතර තොරතුරු වලින් මේ සැරේ නේද? එක කාලයක් ඉඳලා බලන් හිටියා මේ Apple සමාගමෙන් කාලයකට කලින් අනවුන්ස් කරා ඒගොල්ලෝ අලුත් ප්‍රොසෙසර් එකක් ඒගොල්ලෝ ඩිසයින් කරපු ප්‍රොසෙසර් එකක් හඳුන්වා දෙන්න යනවා කියලා ඒගොල්ලෝගේ පොඩ බාධා කරොත් දේශාන් මේ ඒ කිව්වේ ඒගොල්ලෝගේ කිව්වේ ඊට කලින් ආවේ Apple සමාගම Intel process තමයි ඒගොල්ලෝගේ පාවිච්චි කරේ ඒගොල්ලෝගේ notebooks වලට ඒ වගේම සියලුම කම්පියුටර්ස් වලට ඊට අමතරව ඒගොල්ලෝගේ mobile phones වලට පාවිච්චි කරා Apple සමාගමේම ඩිසයින් කරපු process. දැන් මේගොල්ලෝ මේ දැන් කාලයකට කලින් අනවුන්ස් කරා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා Intel process පාවිච්චි කරන එක නවත්තලා Apple සමාගමෙන්ම නිර්මාණය කරපු ඒ කියන්නේ ARM based process කියන්නේ අර mobile chipset වල පාවිච්චි කරන ARM based ඒ architecture එකම පාවිච්චි කරපු අලුතෙන් නිර්මාණය කරපු processor එකක් හඳුන්වා දෙන්න යනවා කියලා බලාපොරොත්තු වෙයි. ඉතින් මේ මෑතකදී Apple සමාගම හඳුන්වා දුන්නා. ඒ කියන්නේ MacBook Air, MacBook Pro සහ Mac Mini කියන ඒගොල්ලෝගේ මේ කම්පියුටර්ස් තුනත් එක්කම මේ ඒගොල්ලෝ අලුතෙන් හදපු මේ process එක දාලා හදපු මේ පරිගණක තුන එළි දැක්කුවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඇත්තටම මේ chip එක ඇත්තටම එකක් තමයි මේ ARM based architecture එක පාවිච්චි කරන. ඒ කියන්නේ අර අපි chip manufacture කරනකොට කියනෝනේ මේ 5 nanometer process එකක් තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. දේශාන් මේ මම මොහොතකට ඇහුවොත් එහෙම දැන් මොකද්ද අපිට ඕකේ තියෙන වැදගත්කම? ඔව් ඒක තමයි. දැන් ඇත්තටම මේ Apple සමාගම කියනවා මේ අලුත් processor එක introduce කරත් එක්කම දැන් කලින් පාවිච්චි කරපු Intel processor වලට වැඩිය එකක් තමයි performance පැත්තෙන්. අනිත් දේ තමයි battery life එක පැත්තෙන්. performance කිව්වහම දෙපැත්තකින් ඒගොල්ලෝ වැඩි දියුණු කරලා තියෙනවා කියලා කියනවා. එකක් තමයි අපේ තියෙන processing performance. අනිත් පැත්තෙන් තමයි graphics performance. දැන් ඒගොල්ලෝ උදාහරණයකට ගත්තා ඒගොල්ලෝගේ presentation එකේ කියන විදිහ තමයි කලින් MacBook Air computer එකක් ගත්තොත් කලින් තිබ්බු Intel processor එකත් එක්ක තියෙන MacBook Air පරිගණකයට වඩා 3 ගුණයක් powerful කියන එක මේ අලුත් පරිගණකය. ඔක දේශන් අපිට පහදලා දෙන්න පුළුවන් නම් මේ අපි හැමෝටම තේරෙන මෙන්න මේ වගේ වැඩක් දැන් අපිට එයා එකකින් කරන්න පුළුවන් වගේ මොකක් හරි කියලා තෝරලා දෙන්න. ඇත්තටම දැන් MacBook Air කියන්නේ සාමාන්‍ය අපේ එදිනෙදා කටයුතු වලට Apple සමාගම හඳුන්වා දෙන පරිගණකයනේ. ඔව්. එතකොට අපි දැන් graphics වැඩ ඒ වගේ දේවල් වලට Apple සමාගම මේක රෙකමන්ඩ් කරේ නැහැ. නමුත් දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක සෑහෙන දුරට MacBook Air එකේ වුණොත් graphic design වැඩක් වගේ දෙයක් කරගන්න පුළුවන් කියන එක තමයි ඒගොල්ලෝ අදහස් කරන්නේ. දැන් ඊට අමතරව මේගොල්ලෝ කියනවා දැන් මේ processor එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න බැටරිය පාවිච්චි කරන්න පුළුවන් කාලයත් වැඩි වෙනවා. ඒ කියන්නේ Apple සමාගම කියන විදිහට සාමාන්‍ය web browsing වගේ දෙයකට MacBook Air පරිගණකයක් එක්ක පැය 15ක් පමණ කාලයක් මේ පරිගණකේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඊට අමතරව අපි කියවනවා දැන් වීඩියෝ එකක් බලනවා ඒ වගේ වැඩ විතරක් කරනවා නම් පැය 18ක් පමණ පාවිච්චි කරන්න. එතකොට දැන් ඔය කියන්නේ MacBook Air පරිගණකය කියන්නේ. MacBook Pro පරිගණකයට ආපුවම මේ කාලේ තවදුරටත් ටිකක් වැඩි වෙනවා. ඉතින් දැන් මේ කතා සියල්ලම තාම Apple සමාගමෙන් කියන දේවල් අපි කියනවා. මේක එළියට ඇවිල්ලා මේක ඉන්න තව අය ටෙස්ට් කරලා බලන්න ඕනේ මේවා ගැන. නමුත් Apple සමාගම මං හිතන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියපු දේවල් සෑහෙන දුරට හොඳ මට්ටමින් ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් එක එළියට දාලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ ෆොටෝග්‍රැෆර්ස්ලට වැදගත් වෙන්න හේතුව තමයි එකක් තමයි අපිට ඉතින් performance improvement එකක් ලොකු තියෙනවා. සමහරට දැන් MacBook Air එකක මිල අඩු නිසා සාමාන්‍ය කෙනෙකුට උනත් ඒක මිලදී ගන්න Lightroom Photoshop වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අනිත් දේ තමයි
දැන් මේක මං කියවනේ මේක මොබයිල් බේස් ප්‍රොසෙසර් එකක් කියලා. ඔව්. ARM බේස් ප්‍රොසෙසර් එකක්. එතකොට දැන් හරිම පහසුයි iPhone එකට app develop කරන developers-ලට MacBooks වලටත් මේ apps-ම develop මේ apps අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එඩිටිං software එකක් අපිට අපේ ලැප්ටොප් එකෙත් දාගෙන ඉස්සරහට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒ දෙක අතර අන්තර් සම්බන්ධතාවය මීට වැඩිය හොඳ වෙයි. ඒ වාසිය තියෙනවා. දේශනා කියන්නේ දැන් Apple සමාගමෙන් දැන් මම ඔක බැලුවේ නෑ. ඔව්. දැන් Apple සමාගමේ ඔය කීනෝට් එකේදී හරි ඔය මේ ප්‍රොඩක්ට් රිලීස් එක වෙලාවේ ඒගොල්ලෝ එහෙම දෙයක් කිව්වද? ඔව් ඒගොල්ලෝ ඇත්තටම මේ දැන් මේ එකම ආකිටෙක්ට් නිසා ඕකේ. ඉදිරියට ඩියවලපර්ස් ලගේ පැත්තෙන් පහසු වෙනවා මේ දෙකේම වැඩ කරන්න පුළුවන් ඇප්ස් මාර ලේසියෙන් හදන එක. අනිත් දේ තමයි දැන් අපි දැන් Intel processors නේ Apple සමාගමෙන් පාවිච්චි කරේ. එතකොට එක processor එකකට වෙනුවෙන් ලියන software එකක් තවත් වෙනමම ආකිටෙක්චර් එකක තියෙන software එකකට ලියනකොට වැඩ කිරීමෙන් සම්බන්ධ තියෙන ප්‍රශ්න එනවා. ඉතින් ඒකට Apple සමාගම හඳුන්වා දීලා තියෙනවා Rosetta 2 කියලා ලා කන්වර්ටර් එකක් සරල වශයෙන් කිව්වොත්. එතකොට මේකෙදි පුළුවන්කමක් තියෙනවා දැන් තියෙන existing Intel processor වල ලියපු program එකක් Rosetta දැන් අපි කියමු දැන් අපි උදාහරණයක් වශයෙන් අපි අපේ අලුත් කම්පියුටර් එකක් මිලදීගෙන Photoshop install කරනවා. එතකොට නමුත් මේ Photoshop software එක ලියලා තියෙන්නේ පරණ Intel base processor එකක් වෙනුවෙන්. එතකොට Apple සමාගමෙන් හදලා තියෙන මේ අලුත් ක්‍රමයේ විදිහට මේ Rosetta interface එක automatically අපේ install වෙලා මේ software එක convert වෙනවා මේ අලුත් processor architecture එකට. එතකොට දැන් මේකේ කියන්නේ developers-ලට. නෑ ඒක මේ user level එකකින් වෙන දෙයක්. ඕකේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ තාමත් දැන් Apple සමාගමේ එලි දක්වපු ගමන් උදාහරණයක් වශයෙන් Photoshop, Lightroom වගේ Adobe software තාම මේ අලුත් architecture එකට නිර්මාණය කළා නැහැ. ඒතකොට දැනට මේක ඇත්තටම දැන්ට මේක ටෙස්ට් කරපුවා නම් කියනවා දැන්ට ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා කියලා. නමුත් native support තියෙන Adobe softwares තාම නැහැ. Adobe සමාගමෙන් කියනවා බොහෝ විට මේ අවුරුද්ද අග වෙනකොට ඒගොල්ලන්ට Lightroom release කරන්න පුළුවන් කියලා මේකට native support එක්ක. නමුත් Photoshop සහ අනිත් softwares බොහෝ විට 2021 අවුරුද්දේ තමයි මේකට support එන්නේ. ඉතින් අර කෙනෙක් මං හිතුවා දැන් ඇත්තට මේ ලොකු performance improvement එකක් එක බොහෝ දෙනෙකුට දැන් මේක ගන්න හිතෙන්න ඉඩ තියෙනවානේ. නමුත් මේ වගේ පොඩි ප්‍රශ්න තාම විසඳිලා නැහැ. නමුත් ඉදිරියට අනිවාර්යෙන් මේවා විසඳෙයි. ඒ නිසා මොනවද මේ දේශන් ඒ කියද්දි මට මතක් වුණේ දැන් අපි අලුතෙන් ඔපරේටිං සිස්ටම් එකක් ආවා වුණත් අපි මේ දැකපු දෙයක් තමයි දැන් කැටලිනා ඉඳලා මොහාවි වලට ආව කියමු ලෙපර්ඩ් වල ඉඳලා ස්නෝ ලෙපර්ඩ් වලට එනකොටත් ඔපරේටිං සිස්ටම් එක මාරු වෙන වෙලාවෙදිම මේ software ඒ කියන්නේ Adobe වලට support එක එන්නේ නැහැ. ඉතින් ඒකට සාමාන්‍ය මේක වෘත්තීයමය වශයෙන් කරන කට්ටිය අර අලුතෙන් බග් ෆික්සර්ස් ඇවිල්ලා software මේ මොනවද අනිත් සමාගම් වලින් එළියට දැම්මයින් පස්සේ තමයි මේවා ඉන්ස්ටොලේෂන් කරන්නේ. ඉතින් මේ මොකද මේක Apple සමාගමෙන් කාලයකට පස්සේ මේ ලයින් අප් එකට කරපු ලොකුම වෙනස. ඒ කියන්නේ hardware level එකෙන් කරපු වෙනස. ඉතින් ඒකට adapt වෙන්න ටිකක් කාලයක් යයි. ඒකට යයි. ඉතින් අපි මිලදී ගැනීම කරනකොට ඒ සියල්ල සලකා බලලා දැන් මොකද මේ අතර මේ දැන් Apple සමාගමේ මේ කියන මේ දේවල් මේ විදිහට මේගොල්ලන්ට අපිට දෙන්න පුළුවන් නම් මේ ලොකු වැලියු එකක් ක්‍රියේට් වෙන්න තියෙන නිසා කෙනෙකුට මේ චාරු ශිල්පීන්ට වගේ විශේෂයෙන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ටක් ගාලා මේක ගිහිල්ලා ගන්න එක හොඳයි කියලා. නමුත් මං හිතුවේ ගන්න කෙනෙකුටත් දැන් මේ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි විසඳෙන්න ඉදිරියට විසඳීගෙන යන ප්‍රශ්න. හරි මේ එහෙමනම් අපි ඊළඟ කොටසට යමු දේශාන්. ඒක තමයි මේ ඊළඟට අපි අද අර අපේ සුපුරුදු වැඩසටහන් පෙළ මේ ඡායාරූප මේ ශිල්පීන් අලුතෙන් කැමරාවක් මිලදී ගන්න යන අයට අපෙන් දෙන්න පුළුවන් උදව්වක් විදියට කරගෙන යන වැඩසටහන් පෙළේ අද හිතුවා දැන් අපි කැමරා ගැන කතා කරා, ලෙන්සස් ගැන කතා කරා, අවසාන වැඩසටහනෙන් අපි කතා කරා ෆිල්ටර්ස් ගැන. අද මං හිතුවා කතා කරන්න කැමරා ආධාරක එහෙම නැත්නම් ට්‍රයිපෝඩ් තෙපා කියලා අපි කියන දේවල්. එතකොට දැන් මොකද හැමෝම හිතනවා දැන් මේක මේ වල මේ ඉලෙක්ට්‍රොනික්ස් නැහැ මොනවත් නැහැ මේ මේවත් නිකම් මේ තියෙන ආධාරකයන්නේ. නමුත් මේ ආධාරකයක් තෝර ගැනීම හරිම සංකීර්ණ කටයුත්තක්. ඉතින් මං සර්ගෙන් මුලින්ම අහන්න හිතුවා මොකක්ද මේ තෙපාවක් එහෙම නැත්නම් කැමරා ආධාරකයක් කියලා කියන්නේ. ඔව් දැන් ඒකට මෙන්න මෙහෙම උත්තර දෙන්න පටන් ගත්තොත් පොඩක් ඉතිහාසයට ගිහිල්ලා
දැන් කැමරාවක් කියලා කියන්නේ යම් රින පලකයක් හෝ සංවේදකයක් මත කාචයක් කරහා ඇඳලා දෙන මේ කාචයෙන් ඇඳලා දෙන චිත්‍රය රූපය සටහන් කරගන්න උපකරණයන්නේ. එතකොට දැන් හිතන්න දැන් මේ අඳින රූපේ එක මොහොතක ඇඳෙන එක දැන් කැමරාව හෙල්ලෙන්න ගත්තොත් එහෙම දැන් මේක මොද වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි සෑහෙන ඉතිහාසයට ගියොත් එහෙම සෑහෙන කියන්නේ මේ දැන් මගේ ඉච්චරම ඉතිහාසෙට නෙවෙයි දේශන් මේ මගේ පොඩි කාලේට වගේ ගියොත් එහෙම මේ තාම මට මතකයි අර ලොකු පෙට්ටියක් තිබුණා ලී වලින් හදපු අපි පොඩිම කාලේ එතකොට හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියලා මේක ඇරලා මේක වහනවා. අර අතින් ගණන් කරලා ඔව් අර මාමා හරි සීයා හරි ෆොටෝ ගහපු මේක ඇඟිල්ලෙන් ගණන් කරලා මේක වහනවා. ඊට දැන් මේ තප්පර ගානක් සමහරවිට මේක අරගෙන හිටියා. ඉතින් දැන් මේ අවස්ථාවේ මේ කැමරාව හෙල්ලෙන්න පුළුවනි. ඉතින් මේ සියලුම දේවල් යම් ආධාරකයක් මැත්තේ තමයි රඳවලා තිබුණේ. ඒතර දැන් අපි සෑහෙන ඉතිහාසෙට ගියොත් එහෙම දැන් අපි දකිනවා මුල්ම කැමරා ගත්තොත් එහෙම මුල්ම කැමරාවේ සංකල්පය ඒ කියන්නේ කැමරා ඔබ්ස්කියුරා කියලා කියන්නේ. ඒ කියන්නේ හිලක් තියෙන මේ කාමරයක අනිත් පැත්තේ යන ප්‍රතිබිම්බයන් දින්නේ. ඒතර ආධාරකය තමයි ඒ ගෙදර හරි බිල්ඩිමේ හරි අත්තිවාරම. ඒ මට්ටමට සොලිඩ් තැනක තමයි මේක උනේ. ඒතර දැන් ටික කාලයක් ගිහිල්ලා ඉවර වෙලා මේ කැමරාව කියන දේ හෙලවෙන්න පටන් ගත්තා. එතන දැන් මේවට ආධාරක අවශ්‍ය වුණානේ. ඒතර ඉතින් මිනිස්සු नाना විදිහ අට්ටාල හැදුවා. එතන දැන් මේ තෙපා කියන්නේ මොනවද? තෙපා හෝ ත්‍රිපාද පීඨිකා කියනවා, ට්‍රයිපොඩ් කියනවා අපි දන්න භාෂාවෙන්. මේ සිංහල වචනේ ට්‍රයිපොඩ් වෙලානේ තියෙන්නේ. ඉතින් දැන් මේ ට්‍රයිපොඩ් කියන සංකල්පයත් ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. දැන් ඉතිහාසෙට ගිහිල්ලා බැලුවයින් පස්සේ දැන් අපේම මියුසියම් එකට ගියයින් පස්සේ නොඑක් විදිය පාත්තර එහෙම අර කකුල් තුනක් තියෙන ගැජට් වල රඳවලා තියෙනවා. දැන් මේ කකුල් තුන තියෙන එකේ වැදගත්කම තියෙන්නේ දැන් කකුල් හතරක් තිබ්බොත් එහෙම අපි දන්නවා අර බිම සමතලයි නැති වුණොත් එහෙම අපි අර ගෙවල් වල තියෙන මේස එහෙමත් අර ඒ වගේ දෙයක් තමයි. ඒතකොට දැන් මම කියන්නේ හතර කකුල් හතරක් තිබුණොත් එහෙම මේක සමතල තැනක මේ සමතල තැනක් මොන වෙනවා තියන්න. මේ තෙපාව කියලා කියන්නේ ඕනෑම මතු පිටක ඕනෑම හැඩයක් තියෙන තැනක ස්ටේබල් මේ තියන්න පුළුවන් ගැජට් එකක් තමයි තෙපාව. ඉතින් ඒතකොට කැමරාව පිහිටවන්නත් මේක ඉතාම හොඳ දෙයක්. මේක චාරු ශිල්පීට කලින් සර්වේයර්ස්ලා එතකොට මේ එළියේ චිත්‍ර ඇඳපු කවුද මේ චිත්‍ර ශිල්පීන් ඊසල් එක කියන්නේ. ඉතින් ඒවත් තෙපා තමයි පාවිච්චි වුනේ. ඉතින් එතකොට මේකේ අරමුණ තමයි කැමරාව හෙල්ලෙන්නේ නැතුව තියාගන්න ගැජට් එක. මං හිතන්නේ දේශාන් අපේ මේ සමස්ත සාකච්ඡාවේම හරය විය යුත්තේ මෙන්න මේක තමයි. ඒ කියන්නේ තෙපාවක් දැන් මම මේ දේශාන් දාලා තියෙන ප්‍රශ්න ටිකත් මම දැන් මේ ෂෝ නෝට් එකේ පේනවා. ඔව්. එතකොට දේශාන් මගෙන් ඔය ටික අහනකොටත් මට කියන්න තියෙන්නේ දැන් නැවත අපි රීවිසිට් කරන්න ඕන පොයින්ට් එක තමයි මෙන්න මේක හෙල්ලෙන්නේ නැතුව තියාගන්න තමයි මේක හදලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අර අපි ෆිල්ටර් ගැන කතා කරද්දී මේක ආලෝකයේ පෙරීමකට ලක් කරනවා වගේ තෙපාවේ මූලික කාර්යභාරය තමයි කැමරාව හෙල්ලෙන්නේ නැතුව තියාගන්න එක. ඔව් අනිවාර්යෙන්ම. ඔව්. එතකොට සර් දැන් මේ මං අහන්න කැමති දැන් සර් කිව්වා දැන් මුල්ම කාලේ සමහරට අපි දක්කර මුල්ම ඡායාරූප දවස් ගණනක එක්ස්පෝෂර් ටයිම් පැය ගණනක කියමු එක්ස්පෝෂර් ටයිම් එක. එතකොට එන්න දැන් එක්ස්පෝෂර් ටයිම් එක සෑහෙන අඩු වෙලා තියෙනවා. ඔව්. එතකොට මේ නූතන ලෝකයටත් ට්‍රයිපෝඩ් එහෙම නැත්නම් මේ තෙපාවල අවශ්‍යතාවය තාමත් වළංගුද? මොකද අපි දැන් අලුතෙන් එන කැමරා ෂටර් ස්පීඩ් සෑහෙන වේගවත් ෂටර් ස්පීඩ් තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා වළංගුයි. ඒක සදාකාලයටම වළංගුයි දේශාන්. සරල හේතුවක් නිසා සරල හේතුව තමයි මේ දැන් අපිට 8000න් එකේ හරි 4000න් එකේ හරි නැත්නම් අපිට 500න් එකේ 250න් එකේ දාගෙන ගහන ෆොටෝ විතරක් නෙමෙයිනේ. සමහර වෙලාවට අපිට ස්ලෝ ෂටර් යන්න අවශ්‍යයි. සමහර වෙලාවට ආලෝකය අඩුයි. සමහර වෙලාවට අපිට අවශ්‍ය ඉෆෙක්ට් එක සඳහාම ආලෝකය අඩු නිසා නෙමෙයි අර ස්ලෝ ෂටර් මේ වලට යන්න ඕනේ. ඉතින් එතකොට අපිට යම් පීඨිකාවක් මැත්තේ කැමරාව රැඳවීම අවශ්‍යයි. හැබැයි දැන් මෙතන මම තව කැලලක් එකතු කරන්නම්. දැන් මේකට තෙපා විතරක් නෙමෙයි තියෙන්නේ. තව ගැජට් තියෙනවා. ඉතින් අපි දැන් අද මේ දේශන් දාලා තියෙන්නේ තෙපා නිසා මේ ගැන නිසා අපි තෙපා ගැනම කතා කරමු ත්‍රිපාද පීඨිකා ගැනම. නමුත් දැන් මේක මවුන්ටින් ඩිවයිස් එකක්. ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව තියාගන්න. ඒතර දැන් කාර් එක වින්ඩෝ එකකට ගහන්න පුළුවන් වින්ඩෝ මවුන්ට් එකක්. එතකොට අපි දකිනවා දැන් බීන් බෑග්ස් කියලා එහෙම පාවිච්චි කරන්නේ. අපිට ඕනනම් ඒව ගැන කතා කරන්න පුළුවන් ඉස්සරහට යනකොට. දැන් බීන් බෑග් එකක් උඩ අපිට හෙඩ් එකක් ගහලා තියන්න පුළුවන්. කොහොම ගත්තත් මේක ආධාරකයක්. ආධාරකයක්. ඔව්. එතකොට සර් දැන්
කැමරා ආධාර කිව්වම අපිට දැන් වෙළඳ පොළට ගියාමත් සෑහෙන වර්ග ගොඩක් තියෙනවානේ. ඔව්. එතකොට මොනවද මේ කැමරා ආධාරක වර්ග දැන් තියෙන? දැන් සර් ඉස්සෙල්ලා අපි කිව්වා මේ බීන් බෑග් එකක් වුණත් ආධාරකයක් කියලා. ඔව් දැන් කැමරා ආධාරක වර්ග වෙළඳ පොලේ විතරක් නෙමෙයි. ඔව්. වෙළඳ පොලේ නැතුවත් දේශාන් තියෙනවා කැමරා ආධාරක. දැන් කවුරුත් එක්ක අපි යනවා නම් දැන් දේශානුයි මා යනකොට දේශාන්න මම කියන්නේ පොඩ්ඩක් ඔහොම නැවතිලා හිටපන් කියලා. ට්‍රයිපොඩ් එක ගන්න. දැන් උරේ උඩ තියෙනවා කැමරාව. තියලා අපි ගන්න ඕන ආධාරකයක්. හරිද? එතකොට තාප්පයක්, බිත්තියක්, ගෙදර තියෙන මේසයක්, ඔය ඕන එකක් ආධාරකයක්. සෙරප්පු දෙක ගලවලා බිම තියලා ඒක අනිවාර්යෙන්ම. දැන් මෙන්ඩා හැමතිස්සෙම අපි කරන්නේ සෙරප්පු දෙක ගලවලා තියෙනකොට මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්තයා අපි දන්නවා දැන් මූ බිම පින්තූරයක් ගන්න තමයි යන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ නානාවිද ආධාරක. එතකොට දැන් සල්ලි වලට ගන්න පුළුවන් අනිත් ඒවා තමයි මම ඔය කිය වින්ඩෝ මවුන්ට්ස් වගේ දේවල්. ඔව්. එතකොට වින්ඩෝ මවුන්ට් එක අපිට කැමරාව සයිඩ් එකේ තියාගෙන කාර් එකේ හයි කරගෙන යන්න පුළුවනි. එතකොට නානාවිද බීන් බෑග්ස් තියෙනවා. එතකොට බීන් බෑග්ස් තියෙනවා හෙඩ්ස් හයි කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ අර මේ ආධාරකය මොකක්ද කියන එක ලිමිට් වෙන්නේ ඔබගේ පරිකල්පනයේ සීමාවෙන් තමයි. කැමරාව හෙල්ලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් ඕන එකක් ආධාරකයක්. සමහරවිට ඔක සල්ලි දීලා ගන්න පුළුවන්. සල්ලි නැතුව ගන්න විදිහක් තියෙනවා. නමුත් දැන් මේ ත්‍රිපාද පීඨිකාව නැත්නම් ට්‍රයිපොඩ් එක කියන එක මේක චාරුප ශිල්පියෙකුට අත්‍යවශ්‍ය ගැජට් එකක්. මොකද හැමතැනම තාප්ප නැහැ. ඔව්. හැමතැනම ඔන්නෝම නැවතියන් කියලා කර උඩ තියලා ෆොටෝ ගන්න පුළුවන් කට්ටියක් නැහැ. ඒතර කර උඩ තිබ්බ වුණත් දැන් අපිට හිතමු තප්පර 5ක විතර එක්ස්පෝෂර් එකක් අපිට බෑනේ මේ එච්චර වෙලාවක් කෙනෙකුට නොසෙල්වී සිටින්න. ඉතින් ඒක නිසා මේ ත්‍රිපාද පීඨිකා නැත්නම් ට්‍රයිපොඩ්ස් කියලා කියන්නේ තෙපා සාමාන්‍යයෙන් චාරුප ශිල්පය කරන ඕන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේක සමහරවිට අතේ තියාගෙන ගන්න පුළුවන් වුණත් දැන් දේශාන්ට මේ දැන් අපිම කරන සමහර වැඩවලදී දැන් අපි ස්ටුඩියෝ වල කරන වැඩ තියෙන සමහරවිට අපි මේ අතිශය මේ වේගවත් ద్వාර වේගයන් භාවිතා කරනවා. ඒ වගේම අතිශය ద్వාර වේගය අඩු වුණා වුණත් මේ තප්පරෙන් මේ බොහොම අංශු මාත්‍රයක ලයිට් ෆ්ලෑෂස් පාවිච්චි කරනවා. ඒක ෂටර් ස්පීඩ් එක වගේම වැඩක් තමයි. කළා මේ අතේ තියාගෙන ගහන්න පුළුවන්. නමුත් දැන් අපිට අපි හිතමු ඊටාම සියුම් වස්තුවක අපි හිතමු මැණිකක් ඡායාරූපගත කරනවා කියලා. අපි හරියට මේක ෆ්‍රේම් කරලා තියාගන්න මේ හැම දෙයකටම ආධාරක අවශ්‍යයි. ඒතර ඉතින් ආධාර කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒ කියන්නේ අපි මැක්‍රෝ ඡායාරූපයක් වගේ ගන්න ගියාම මේක අල්ලගෙන මේ වැඩ කරන්න බෑනේ. සියුම්ම සීරු මාරු කරන්න. අනිවාර්යයෙන්ම. දැන් එතකොට දැන් මැක්‍රෝ ෆොටෝග්‍රැෆිවලදී අපි ගත්තත් එහෙම අපි මොනවද ෆෝකස් ටැක් එකකට යනවා නම් හරි ෆෝකසින් රේල් එකක් පාවිච්චි කරනවා නම් හරි ෆෝකසින් රේල් එක අපිට කවදාවත් අතේ තියන් පාවිච්චි කරන්න බෑනේ. එතකොට තෙපාවක මේක රඳවලා ඒක උඩ හෙඩ් එකක් ගහලා ඒක උඩ ෆෝකසින් රේල් එකක් ගහලා ඕක ඊටාම හිමින් සීරි මාරු කරමින් අපේ වැඩේ කරන්නේ. මේ වැනි දෙයක් තමයි. එතකොට සර් දැන් මේ ට්‍රයිපෝඩ් අපි දැන් ගන්න ගියාම වෙළඳ පොලේ එක එක මේ අමුද්‍රව්‍ය වලින් හදපුවා තියෙනවා. ඒ කියන්නේ යකඩ, ඇලුමිනියම් මේ වගේ. ඇයි මේ මොකද්ද මේ ඇයි මේ එක එක අමුද්‍රව්‍ය වලින් තියෙන්නේ මේ වල තියෙන විශේෂ වාසි තියනවාද? ඔව් මේ දැන් පරණම ට්‍රයිපොඩ් ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවා මේ දැන් ඔය ඇන්සල් ඇඩම්ස්ගේ සමහර ඉස්සර පින්තූර වල එහෙම මේ ලී ට්‍රයිපොඩ්ස් වුඩන් ට්‍රයිපොඩ්ස් තියෙනවා. ඉතින් ඊට පස්සේ කාලයක් යනකොට මේවා ලෝහ වලින් හදන්න පටන් ගන්නවා. ඊළඟට මේවා හැදෙන්න පටන් ගන්නවා ඇලුමිනියම් වලින්. ඊට පස්සේ කාලෙක අපි දකින්න ලැබෙනවා කාබන් ෆයිබර් ට්‍රයිපොඩ්ස්. ඊටාම මිල අධික බර අඩු කියන එක හරියම වැරදි. සාපේක්ෂව බර අඩු. මොකද දැන් සමහර මේ කාබන් ෆයිබර් ට්‍රයිපොඩ්ස් තියෙනවා ඇලුමිනියම් වලට වඩා බරයි වනේ. පොඩි ඇලුමිනියම් එකකට වඩා ඒක බරයි. නමුත් ඒ ට්‍රයිපොඩ් එකේ ප්‍රමාණයට සාපේක්ෂව ඒකේ බර සෑහෙන අඩුයි ඒවා. ඒක දැන් ඊට පස්සේ දැන් අවුරුදු මම හිතන්නේ කිහිපයකට කලින් අවුරුදු 10ක 15කට කලින් ආපු ඩෙවලොප්මන්ට් එකක් තමයි අපි මේ මැග් ෆයිබර් කල ඔය මැග්නීසියම් මේ ඇලෝයි වලින් හදන ඒවා කාබන් ෆයිබර් නෙමෙයි අර ඇලුමිනියම් වලටත් වඩා බර අඩු මැග්නීසියම් ඇලෝයිස් වලින් මේක හදන්න පටන් ගත්තු ඒ જાති වලින්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය දෙක තුනක සංයුතියනේ. දෙක කොටසක් එක මූලද්‍රව්‍යකින් තව කොටසක් තව මූලද්‍රව්‍යකින් මම හිතන්නේ මම මූලික මේ අර මොනවද ඒකට කියන්නේ කාබන් ෆයිබර් වලට වඩා මිල අඩු නමුත් බරත් ඇලුමිනියම් වලට වඩා අඩු ඔන්න ඔය වගේ කොම්ප්‍රොමයිස් එකකින් හදපු දේවලුත් තියෙනවා දැන් ගන්න. එතකොට සර් දැන් ඊළඟට මම දැකලා තියෙනවා දැන් ට්‍රයිපොඩ් ගත්තාම එක එක ඩිසයින්ස් තියෙනවානේ. දැන් මේ කකුල් අපි දිගාරින නමන විදිය වෙනස්කම් ඒත් එක්ක එතකොට මේවත් අපේ පර්චේසින් ඩිසිෂන් එකකට ලොකු වැදගත්කමක් වෙනවා. මොකද මිලත් මම දැකලා තියෙනවා බොහෝ විට තීරණය වෙනවා. මේ මොනවද මේ වල තියෙන විශේෂත්වය?
ඔව් දැන් ඒක මේ වගේ දෙයක්. දැන් පර්චේසින් ඩිසිෂන් එක කියන දේ ගත්තොත් මම හිතන්නේ දේශන අපි මෙහෙම කියමු. අපි ඒකට එන්න කලින් අපි හිතමු දැන් අපි ගන්නේ කාබන් ෆයිබර්ද ඇලුමිනියම්ද. දැන් ඇලුමිනියම් ට්‍රයිපොඩ් එකක් රුපියල් 25000කට 30000කට ගන්න පුළුවන් නම් ඒ වැඩේම කරන්න පුළුවන් ඒ මට්ටමේම කාබන් ෆයිබර් එකක් ඒ වගේ 4 ගුණයක් 5 ගුණයක් මිල වෙන්න ඉඩ තියෙනවා. එතකොට මොනවද දැන් කකුල් දිගාරින නවන ආකාරය ගත්තොත් එහෙම දැන් අපි දකිනවා ඕකේ ෆ්ලිප් ලොක්ස් කියලා තියෙනවා ට්විස්ට් ලොක්ස් කියලා තියෙනවා ඊළඟට අර කරකවන්න පුළුවන් ස්ක්‍රූස් වලින් කරන්න පුළුවන් ඒවා තියෙනවා නානාවිධ දේවල්. ඉතින් ඒවයි තියෙන වැදගත්කම තමයි ඔබට කොපමණ වේගයෙන් ට්‍රයිපොඩ් එකක් සෙටප් කරන්න පුළුවන්ද කියන එක. දැන් මේ අපි කතා කරන්නේ ඡායාරූපකරණය ගැන්නේ. දැන් අපි ඉස්සරහා තියෙන කැමරාවේ මේ මොනවද කැමරාවල කැමරා රඳවලා තියෙන්නේ වීඩියෝ ට්‍රයිපොඩ්ස් වල. දැන් ඒවයි හැඩය සාමාන්‍ය ෆොටෝග්‍රැෆි ට්‍රයිපොඩ් එකකට වඩා ගොඩක් වෙනස්. මොකද එතකොට මේ ට්‍රයිපොඩ් එක අපි මිලදී ගන්නේ එහෙම නැත්නම් මේ ඩිසයින් කරලා තියෙන්නේ යම් කිසි කාර්යයක් උදෙසා. ඒතර ඒ කාර්යයට ගැලපෙන විදියට තමයි දැන් මේ කකුල් තුන තමයි මේකේ තියෙන්නේ. ඒකේ කිසි වෙනසක් නැහැ. නමුත් මේ කකුල් තුන ඉගාරින්න ඕනේ, නවන්න ඕනේ, සමහරවිට ලෙවල් කරගන්න විදිය අරව මේවා තියෙනවා. එක එක වැඩවලට ගැලපෙන. කකුල් දෙක කොච්චරක් ඈතට නමන්න පුළුවන්ද දිගාරින්න පුළුවන් නේ. අපි හැමතිස්සෙම අර සමතල මතු පිටක නැති නිසා සමහරට කකුල් දැන් අපි මේ පින්තූරයකුත් දාලා පෙන්නමු. දැන් අපිට පුළුවන් සමහර ඒවා තියෙනවා අපිට මේ පොළොවට පැරලල්ම ගෙනියන්න පුළුවන් මට්ටමට කකුල් තුන පොළොවට සමාන්තර මට්ටමටම දිගාරින්න පුළුවන් ඒවා. සමහර ඒවා තියෙනවා. එතකොට දැන් ඒතර කරන්න පුළුවන් වැඩක් තමයි දැන් සමහරවිට මම්ම කරලා තියෙන වැඩක් කකුල් දෙකක් ගහනවා බිමට ගහලා තව කකුලක් ගහක දෙබලකට ගහන්න පුළුවන් මෙහෙම. එතකොට දැන් මේ කකුල් තුනම බිම තියෙන්න ඕන කියලා එකක් නැහැ. එතකොට ඒ තමන් කරන වැඩේට අනුව තමයි දැන් සාමාන්‍යයෙන් ඔබ කැලේ යන එවැනි ඡායාරූපකරණයේ යෙදෙන ඒතකොට මැක්‍රෝ වගේ මල්වල වගේ ඡායාරූපගත කරන්න ඔබට කැමරාව මේ ප්ලේස් කරන්න වෙන කෙනෙක් නම් හැමතිස්සෙම මේ පොළොවට සමාන්තරව නෙමෙයිනේ කැමරාව වෙන්නේ. කේක් ඇන්ගල්ස් වලට වෙන්න පුළුවන්. ඉතින් ඕවට ගැලපෙන්න හදපු naනාවිධ ට්‍රයිපොඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ට්‍රයිපොඩ් එකක් භාවිතා කරන්න පුළුවන් අවම උස සහ උපරිම උස අතර වෙනසනේ. ඔව් දැන් එතකොට අපි ගත්තොත් දේශාන් දැන් ට්‍රයිපොඩ් එක දේශන් ඇහුනේ පර්චේසින් ඩිසිෂන් එක ගැන. පළවෙනි දේ තමයි මම හිතන්නේ මේ තවත් මේ ට්‍රයිපොඩ් වලින් එහා දේවලුත් මට පේනවා දේශන් මෙතන දාලා තියෙනවා. නමුත් අපි ට්‍රයිපොඩ් එකේ පර්චේසින් ඩිසිෂන් එක ගමු. එතන මම මේ කතා කරන්නේ මේ දේශන් ඊළඟට කතා කරන්න දාලා තියෙනවා නේද? අපි හෙඩ්ස් ගැන ඊළඟට කතා කරමු. අපි දැන් ට්‍රයිපොඩ් එක ගැන කතා කරලා අපි ඒක හෙඩ් එකට කියන්නේ නේ. ඔව්. එහෙමනම් ඉතින් ට්‍රයිපොඩ් එකේ මිලදී ගන්න යනකොට අර කැමරාව, කාචය, ෆිල්ටරය වගේම දැන් මේ වචනේම තියෙනවනේ මේකට උත්තරේ මිලදී ගැනීම. ඉතින් 100ක් අතේ තියනවද? දැන් අතේ තියෙන ගානටනේ මේ දැන් ඡායාරූපකරණය කරන්න ඕනේ. ඊට පස්සේ කන්න බොන්නත් එපයි අපි මේ ට්‍රයිපොඩ් එක කන්න බැරි නිසා මේ ඒකටත් සල්ලි ගියක් හරි තියාගන්න ඕන නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ අතේ තියෙන මුදලට ගන්න පුළුවන්ද මේ ට්‍රයිපොඩ් එක අතේ තියෙන මුදලට ගන්න පුළුවන් ට්‍රයිපොඩ් එක මේ වැඩේට ගැලපෙනවද කියලා. මම දේශාට කිව්වේ අපි මූලික සාකච්ඡාවේදී අපි හිතුවා කියලා මේ අපි නැවත එන්න ඕන තැන මොකද්ද මේ ගන්න වැඩේ. දැන් අපි හිතමු මම ට්‍රයිපොඩ් එකක් ගන්න මැක්‍රෝ ෆොටෝග්‍රැෆි කරන්න. එතන මගේ කැමරාව ටිකක් බරයි මගේ ලෙන්ස් එකත් ටිකක් මෙහෙමයි මම ෆෝකසින් රේල් එකකුත් හොයාගත්තා. එතන රුපියල් 5000ට තියෙන ට්‍රයිපොඩ් එකක් තියෙනවා මේක පතෝල මැස්සක් වගේ. ඉතින් එතන මේකට කැමරාව ගෙනල්ලා ගහලා ඉවරලා ටොක් ගාලා ෂටර් එක වදිනකොටම මේක හෙල්ලෙන්න පටන් ගන්න ඕන. එතන මේ ත්‍රිපාද පීඨිකාවේ වැඩේ මේකෙන් කෙරෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් එහෙම ට්‍රයිපොඩ් අරගන්නත් පුළුවන්. දැන් මේ බණ කියන මමත් අවුරුදු 30කට විතර කලින් ඔය වගේ මේ ඊටාම මිල අඩු ට්‍රයිපොඩ් එකක් මිලදී ගත්තා. නමුත් වැඩේ තියෙන්නේ ඕක වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. ඉතින් එතකොට ඔබ ඡායාරූපකරණය මේ ටිකක් අවධානයෙන් යුතුව මේකට බැහැලා කරන කෙනෙක් නම් ට්‍රයිපොඩ් එකක් ගන්න කලින් මට කියන්න තියෙන්නේ සල්ලි ටිකක් එකතු කරගන්න. සල්ලි ටිකක් එකතු කරගෙන ඊට පස්සේ මේ සල්ලි ටික හරියට යොදලා හොඳ ට්‍රයිපොඩ් එකක් ගන්න. දැන් මොකද ට්‍රයිපොඩ් එක ගත්තොත් එහෙම ට්‍රයිපොඩ් එක ලෙන්ස් එක වගේ නෙමෙයිනේ. ඔව්. ට්‍රයිපොඩ් එක කාලයක් තිස්සේ තියෙන දෙයක්. ඔව්.
ඊට පස්සේ දැන් ඇත්තම කතාව කිව්වොත් සමහර ට්‍රයිපොඩ් තියෙනවා 100 පාවිච්චි කරපු ට්‍රයිපොඩ් මුණුබුරාට පාවිච්චි කරන මට්ටමට කල් තියාගන්න අපිට මේ පුළුවන්. ළඟදිත් හම්බුණානේ ඒ වගේ. ඉතින් එතකොට දැන් මේ ට්‍රයිපොඩ් කියන්නේ හරි ට්‍රයිපොඩ් එකක් ගත්තොත් එහෙම පරම්පරා ගානක් පවතින්න පුළුවන් උපකරණයක් මේක. ඉතින් එතකොට දැන් මේක ලොකුවට අපිට ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න ස්ටුඩියෝ ෆොටෝග්‍රැෆි වල ඉඳලා වයිල්ඩ් ලයිෆ් වලට යනවා නම් හරි ඒ වගේ අපේ ජොන්රා එක වෙනස් කරනවා නම් අපේ ශානරය වෙනස් කරනවා නම් අපිට ට්‍රයිපොඩ් එක වෙනස් කරන්න අවශ්‍ය වෙයි. අපි 200mm ලෙන්ස් එකක් විතරයි නම් දැන් තියෙන්නේ. තව ටික දවසකින් 600 එකක් ගන්න හිතන් ඉන්නවා නම් අපිට ලොකු ට්‍රයිපොඩ් එකකට යන්න වෙයි. හැබැයි යම් සීමාවක් ඇතුලේ අපේ ට්‍රයිපොඩ් එක කියලා කියන්නේ එහෙම වෙනස් කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ කියන්නේ තියාගන්න පුළුවන් දෙයක්. ඔව්. එතකොට මම මේකත් එකතු කරලා ඉන්නම් දේශාන්. ඒක නිසා තමයි කියන්නේ ට්‍රයිපොඩ් එක ගන්නකොට සල්ලි ටිකක් එකතු කරගෙන එක සැරේට හරි එකක් ගන්න කියන එක තමයි මට නම් කියන්න දෙන්නකො. මං විතරක් කියන කතාවක් නෙමෙයි. සෑහෙන මේ පිළිබඳව මේ කරන කට්ටියගේ මතය තමයි ඕක. මට ඕකත් එක සර්ගෙන් අහන්න මතක් වෙච්ච දෙයක් තමයි දැන් සර් අපි කියවන දැන් අපි එක එක මැටීරියල්ස් වලින් හදපුවා තියෙන. දැන් මේවා මැටීරියල් වෙනස් වෙනකොට බර අඩු වෙනවා, ශක්තිමත් භාවය වැඩි වෙනවා. ඉතින් අපි ඒකට මේ මැටීරියල් එකක් වෙන වැඩිපුර ගෙවනවා. එතකොට අපි ඒක තීරණය කරන්නේ අපේ අතේ තියෙන මිල මුදල් අනුවනේ. ඒ කියන්නේ මීට වැඩිය බර අඩු කාබන් ෆයිබර් ට්‍රයිපොඩ් එකකට යනවාද නැත්නම් ඇලුමිනියම් ට්‍රයිපොඩ් එකකට යනවාද කියන එක. එතකොට සර් මම දැකලා දැන් අපි කාබන් ෆයිබර් ට්‍රයිපොඩ්ස් ගත්තාම දැන් එකම උස තියෙන මේ කකුල් පොඩ්ඩක් හීනි ට්‍රයිපොඩ්ුත් තියෙනවා. කකුල් මහත ට්‍රයිපොඩ් එකකුත් තියෙනවා. එතකොට කෙනෙක් දැන් කකුල් හීනි ට්‍රයිපොඩ් එක සමහරට රුපියල් 20-30000කට ගන්න පුළුවන් වෙනකොට කකුල් මහත මේ උසම තියෙන කාබන් ෆයිබර්ම ට්‍රයිපොඩ් එකක් සමහරට රුපියල් ලක්ෂයක වගේ මිලක් වෙන්න පුළුවන්. එතකොට මේ කකුලේ ප්‍රමාණය ට්‍රයිපොඩ් වල ඒ කියන්නේ පාදවල ප්‍රමාණය තියෙන බලපෑම මොකද්ද මේ ට්‍රයිපොඩ් එක අපි කොහොම මේක දැන් රඳව ගන්න පාවිච්චි කරන්නේ මේ වැඩේට මොකද්ද මේකේ තියෙන බලපෑම? අපිට මෙහෙම හිතමු දේශන්. එතකොට මේ දැන් අපි අපේ ෆෝන් එක ගමු. අපේ ෆෝන් එක අරගත්තොත් එහෙම අපිට ඕක මේ ඕනම જાතියේ අර රුපියල් 2-3000කට ගන්න පුළුවන් චූටි තෙපාවක ටේබල් টොප් ට්‍රයිපොඩ් එක රඳවන්න පුළුවනි. එතකොට අපි ඔය ට්‍රයිපොඩ් එකේම ගහන්න හිතුවොත් එහෙම low end DSLR එකක් බොහොම පහළ මට්ටමේම තියෙන මේ පහළ මට්ටමේ කියලා කිව්වේ කැමරාව පහළයි කියන එක නෙමෙයි. මිල අඩුව මට්ටමේ පොඩි DSLR කැමරා එකක් පොඩි කිට් ලෙන්ස් එකක් පොඩි කිට් ලෙන්ස් එකක් එක්ක අපිට අර ෆෝන් එක ගහන එකේ ගහන්න බෑනේ ඒක. ඔව්. මොකද එතකොට මේක දඟලන්න පටන් ගන්නවා. ඉතින් දැන් දේශන් ආව ප්‍රශ්නේ තමයි මේ දැන් මිල වෙනස් වෙනවා. දැන් මේ මිල වෙනස් වෙන එකක් තමයි හදපු මේ අමුද්‍රව්‍ය මොකක්ද කියන එක. ඊළඟට මේකේ වැදගත්ම වැඩේ තමයි කොපමණ බරක් දැරීම උදෙසා මේ ට්‍රයිපොඩ් එක ඩිසයින් කරලා තියෙනවද කියන එක අනුව. එතකොට මේ මොනවද සිංගල් ටියුබියුලර් මේ වෙන්නේ. ඒ කියන්නේ එක ටියුබ් එක ඇස්සේ ටියුබ් එක බහින ඩිසයින් හදපු ට්‍රයිපොඩ් ගත්තොත් එහෙම ට්‍රයිපොඩ් එකට දැරිය හැකි බර. එතකොට මම කියන්නේ මේ කාබන් ෆයිබර් නම් මේක කම්පෙයාර් කරන්න ඕන කාබන් ෆයිබර් ඒ ඝනකම තියෙන කාබන් ෆයිබර් එක්කමයි. නැතුව මේ ඇලුමිනියම් එකයි ඇලුමිනියම් එක ඒව කරන්න බෑ. මම මොකද මම යම් දෙයක් කියන්නේ යන්නේ. එතකොට දැන් අන්න එහෙම එකම ද්‍රව්‍යයකින් හදපු වෙන දේවල් වෙනස් වෙන්නේ නැතුව ගත්තොත් එහෙම මේ ටියුබ් එකක් හැටියට තියෙන ලෙග්ස් තියෙන ඒවා ගත්තොත් එහෙම මෙන්න මේ ටියුබ් එකේ විස්කම්බයට ට්‍රයිපොඩ් එක ටියුබ් එකේ විස්කම්බය කියලා කියන්නේ ටියුබ් එකේ සම්ප්‍රයුක්ත නැත්නම් දැන් එකක් මහතයි ඊළඟට හීනි ඊළඟට හීනිනේ. එතකොට මේකේ අපිට ඇවරේජ් විස්කම්බයක් හොයාගන්න පුළුවන් මේ සම්පූර්ණ එකේ. මෙන්න මේ ඇවරේජ් විස්කම්බයට කෙලින්ම සමානුපාතිකයි ට්‍රයිපොඩ් එක කොච්චර ස්ටේබල්ද නැද්ද කියන එක. එතකොට මේ දැන් හින්ජස් බුරුල් වෙලාද අරවා මේ වගේ අපිට ළමා තරකට පුළුවන් මේ මැනුෆැක්චර් එකේ ටෙක්නොලොජි එකද ඒ අනුව නෙමෙයි. අපි හොඳ ස්ටෑන්ඩඩ් ට්‍රයිපොඩ් එකක් ගත්තොත් අර අපි ට්‍රයිපොඩ් එක දැක්කම ටිකක් මහතට පේන ට්‍රයිපොඩ් එකක්. අනිවාර්යයෙන්ම ට්‍රයිපොඩ් එකට වැඩිය ස්ටේබල් වැඩි කියන එක තමයි සකිය. ඒ කියන්නේ හයියයි. ගැහුවායින් පස්සේ මේක හොඳ හයියට තියෙනවා. මේක දඟලන්නේ නැහැ. පැද්දෙන්නේ නැතුව තියෙනවා. ඉතින් ඕක කරන්න මේ අවශ්‍ය යම් ටෙස්ට් තියෙනවා කළා හොයාගන්න පුළුවන්. දැන් තමන්ගේ කාචය තමන්ගේ මොනවද කැමරාව මේකට රඳවලා හොයා ගැනීමේ විධික්‍රම එහෙම තියෙනවා. සර් මෙහෙම කිව්වා. අපි කෙනෙක් ට්‍රයිපොඩ් එකක් ගන්න යනකොට ඔය තමන්ගේ තියෙන ලොකුම කාචයත් අරගෙන ගිහිල්ලා ඕක මේ ට්‍රයිපොඩ් එක දිගහැරලා ගහලා බලලා ගන්න එක තමයි කරන් තියෙන හොඳම වැඩේනේ. පුළුවන් නම් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඒක තමයි විදිය. වෙන විදියක් නැහැ. ඒ කියන්නේ Tamanට තියෙන බරම එක අරගෙන ගිහිල්ලා ඒ කියන්නේ දැන් බරම කියලා කියන්නේ Taman පාවිච්චි කරන
බරම එක අල්ලපු ගෙදර එක්කෙනා පේන්න තියාගෙන ඉන්න එක නෙවෙයි. Facebook ප්‍රොෆයිල් එකේ තියෙන තමයි වැඩිපුරම පාවිච්චි කරන බරම එක අරන් ගිහලා මෙහෙමත් එකක් තියෙනවා. සමහරවිට කෙනෙකුට ඉන්න පුළුවනි. දැනට කෙනෙක් තියාගෙන ඉන්නේ 300 mm ලෙන්ස් එකක් වෙන්න පුළුවන් එයා ළඟ තියෙන්නේ. තව ටික දවසකින් හිතන් ඉන්නවා වෙන්න පුළුවනි 600. දැන් අපි දුමු වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා. තව ටික දවසකින් හිතන් ඉන්නවා 600 mm ලෙන්ස් එකක් ගන්න කිලෝ එකක් හරි දෙයක් හරි දැන් බර වැඩි වෙනවා. ඒක දැන් ට්‍රයිපොඩ් එකකුත් ගන්න යනවා. දැන් ඉතින් දැන් මේ අපි කතා කරන මේ ට්‍රයිපොඩ් වල මිල අපි කතා කරන්නේ මේ ලක්ෂයෙන් එකමාරෙන් වඩා වැඩි ඉහළ ට්‍රයිපොඩ් ගැන මේ කතා කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී කිසිම තේරුමක් නැහැ. අර 300ට විතරක් ගන්න එක තමන්ට 600ක් ගත්තත් ගහන්න පුළුවන් වෙන මට්ටමේ ට්‍රයිපොඩ් එකක් ගන්න එක තමයි ශරීර සෞඛ්‍යයට ගුණ වැඩි. හැබැයි දැන් මේ නැවත වතාවක් කතා කරන්න ඕනේ චාරුප ශිල්පයට මේ එළඹෙන නවකයින්ට අපි කියලා කිව්වනේ. ඔව්. ඉතින් නවකයින්ට කියන්න තියෙන වැඩේ තමයි දැන් මේ පාඩම කාට කොහොම කියලා දුන්නත් 90ක් දෙනා මේක ඇනගෙනම තමයි ඉගෙන ගන්නෙ. ඒත් අපි සදා කියනවා ඉතින් අපි මේ වැඩසටහන ඇතුළේ කියමු මේ ට්‍රයිපොඩ් එකක් ගන්නකොට සල්ලි එකතු කළා අඩු ගානේ කැමරාවට වියදම් කරපු මට්ටමම තියෙන ට්‍රයිපොඩ් එකක් ගන්න. මොකද නැත්තම් වෙන්නේ 5000ක ගත්තා. ඊළඟට 15000ක ගත්තා. ඊළඟට ටික දවසක් ගිහිල්ලා මේ මගුල හරියන්නේ නැහැ කියලා 25000 50000ට ගිහිල්ලා අන්තිමට හිත හදාගෙන මොනවද ලක්ෂ කරේ 1,25,000කට ට්‍රයිපොඩ් එකක් ගන්නවා. ඉතින් එකතු කරලා බැලුවයින් පස්සේ අන්තිමට 1,25,000 ට්‍රයිපොඩ් එක තමයි පාවිච්චි කරන්නේ. නමුත් ගෙවලා තියෙනවා මේ ලක්ෂ 3ක් විතර. මේ ඒක නිසා ඔය ට්‍රයිපොඩ් ගැන කියනකොට මේ මට මතක් වුණා මේ ටොම් හෝගන් කියලා මේ බොහොම ප්‍රසිද්ධ බ්ලොගර් කෙනෙක් චාරුප ශිල්පියෙක් ඉන්නවා මේ අන්තර්ජාතීය ලියන මේ what tripod කියලා ආටිකල් එකක් ලිව්වා. ටොම් හෝගන් අති සුප්‍රසිද්ධ වුණා 1990 ගණන් වල හරි 2000 ගණන් වල මුල හරි ලිව්වේ. ඒ කාලේ අන්තර්ජාලයේ සරණ ඡායාරූප ශිල්පීන් මේකට තමයි රිෆර් කරේ හැමතිස්සෙම දැනටත් ඔයාලට ඕන නම් හොයලා බලන්න ඕන නම් what tripod by Tom Hogan කියලා කියවලා බලන්න. මේ ඕකේ ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන මේ ඉතා සුපුරුදු මේ නිතර අහන මේ යෙදුමක් තියෙනවා. The poor buy twice කියලා. ඒ කියන්නේ මේ දුප්පතා දෙපාරක් මිලදී ගන්නවා කියලා. ඉතින් ඒකත් කියන්න ඕන මේ ට්‍රයිපොඩ් එක මිලදී ගන්න යන වැඩේට යනකොට. අපි මේ ට්‍රයිපොඩ් වලින් දැන් ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරද්දී නිකන් කැමරාව තියන්න බෑනේ. ඊළඟට අපි කැමරාව මවුන්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකට කියන ට්‍රයිපොඩ් හෙඩ් එකක් කියලා. එතකොට මේ ට්‍රයිපොඩ් හෙඩ්ස් දැන් ට්‍රයිපොඩ් තෝරන්නට සංකීර්ණ වැඩක් තමයි ට්‍රයිපොඩ් හෙඩ්ස් තෝරන එක. එතකොට මොකද්ද මේ ට්‍රයිපොඩ් හෙඩ් එකක් කියලා කියන්නේ? ට්‍රයිපොඩ් හෙඩ් එකක් කියලා කියන්නේ දැන් ට්‍රයිපොඩ් එකක් ගත්තොත් ට්‍රයිපොඩ් එකේ උඩ එනවනේ ඇණයක් මෙහෙම. ඔව්. අපිට ඕන නම් කැමරාව මේක උඩ කොහොම හරි කරලා මේකට හයි කරලා ට්‍රයිපොඩ් එකට කැමරාව ගහන්න පුළුවන්. දැන් අපිට කැමරාව එහෙම කරන්න ඕන නම් මොකද වෙන්නේ? කකුලක් පහත් කරනවා කැමරාව පොඩ්ඩක් පහත් කරනවා. දැන් තෙපාව උඩ කැමරාව රැඳවන්න අපි විදියක් හොයාගන්න ඕන. අපිට අවශ්‍ය විදියට කැමරාව හොලවන්න පුළුවන් ඉතා වේගයෙන්. කැමරාවේ පොසිෂන් එක කැමරාව තියලා තියෙන තැන සීරු මාරු කරගන්න ඕනේ දැන් අපිට. දැන් ඕකේ එක්ස්ට්‍රීම් උදාහරණයක් ගමු එක කොනක. දැන් 600 mm 500 300 200 ගමු. ඔය ඕනම ලෙන්ස් එකක් අතේ තියන් ෆොටෝ ගන්න ලේසි නෑනේ. නමුත් දැන් මේම යන කෙනෙක් මේ කොහොමද අපි පියාඹන කුරුල්ලේ ට්‍රැක් කරන්නේ? නැත්නම් අපි තමු ආකිටෙක්චරල් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් කොහොමද හරියට සීරු මාරු කරගන්නේ මේ මොනවද කැමරාවේ පොසිෂන් එක හරියටම Tamanට අවශ්‍ය ෆ්‍රේම් එක ගන්න. කොහොමද මැනිකක් ඡායාරූපගත කරන කෙනෙක් Tamanට අවශ්‍ය පොසිෂන් එක දැන් තම මිලිමීටරයක් මෙහෙට ගේන්න ඕන ෆ්‍රේම් එක. තම මිලිමීටරයක් ගේන්න ඕන. දැන් අපිට කැමරාවේ මේක රඳවා ගන්නත් අවශ්‍යයි. ඒ රඳවා ගැනීම තුල අපිට කැමරාව අපිට අවැසි ලෙස සීරු මාරු කර ගැනීම කැමරාව මෑනුවේ කොහාටද කියන එක සීරු මාරු කරගන්නත් අවශ්‍යයිනේ. ඉතින් ඔන්න ඕකට අපිට ගැජට් එකක් ඕනේ. එහෙනම් අපි අතේ තියාගෙන කරන වැඩේට සෑහෙන්න දුරට ආසන්න වශයෙන්වත් කන්ට්‍රෝල් එකක් අපිට තියන්න ඕනේ. යන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට සිද්ධ වෙනවා තෙපාව උඩ යම් කිසි සංදියක්. හරි? ඒතර එහෙම කිරීමේ ක්‍රමවේදයක් සහිත යම් කිසි උපකරණයක් භාවිතා කරන්න මේ සඳහා ඔන්න ඕකට තමයි කියන්නේ හෙඩ් එක කියලා. ඉතින් හෙඩ්ස් ගත්තොත් එහෙම දැන් අපි දැන් ලංකාවේ ජනප්‍රිය වෙන ලෝකේ සෑහෙන කාලයක් පාවිච්චි වෙච්ච බෝල් හෙඩ්ස් කියලා જાතියක් තියෙනවා. ඊළඟට අපි පෑන් ටිල්ට් හෙඩ්ස් ගැන කියනවා. ටිල්ට් හෙඩ්ස් තියෙනවා. ඊළඟට ඕකේ තව ඒ කතා කරේ මේ නැවෙන විදිහට දාලා තියෙන මෙකැනිසම් එක ගැන.
ඒතර මෙකැනිසම් එකට තවත් දෙයක් එකතු කරලා අපිට දාන්න පුළුවන් දැන් සමහරවිට ඉස්කුරුප්පුවක් දාලා මේක සීරු මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැති රෝධ තියෙනවා මේකේ. මෙහෙම පොඩ්ඩක් අර කවලා. දැන් ඒක හරි වැදගත් වෙනවා ආකිටෙක්චරල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වගේ කෙනෙකුට. දැන් අපි ඔන්නෝම අර කැමරාව තියලා තියෙනවා. මෙයාට හිතෙනවා තව ශේෂයක් උස්සන්න ඕනේ. මේක දැන් අතින් මෙහෙම උස්සන්න ගියොත් මේක බුරුල් කරලා කරන්න බෑ. ඒකෝට තමයි අපි අර මේක සීරු මාරු කරන්නේ ගැජට් එකකින්. දැන් ඔයාලට කියනවා geared pan tilt heads කියලා. දැති රෝධ දාපු. ඒත් දැන් ඊට පස්සේ අපි දකිනවා මේ දැන් වීඩියෝ කැමරා නිසා බොහොම ජනප්‍රිය වෙච්ච ගිම්බල් සංකල්පේ. දැන් ගිම්බල් හෙඩ්ස් තියෙනවා. දැන් අපි ගිම්බල් හෙඩ්ස් වල පින්තූර දාලා පෙන්නනවා. ඊළඟට තියෙන බෝල් හෙඩ් එකේම වරයිටි එකක් තියෙන්න පුළුවනි. පිස්ටල් ග්‍රිප්ස් මේ හෙඩ්ස් කියලා. ඉතින් ඔයනි නානාවිද නම් වලින් හැඳින්වෙන හෙඩ්ස් තියෙනවා. එතකොට සාර මේ ගොඩක් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට එහෙම පාවිච්චි කරන අපි අර ලෙන්ස් එක මවුන්ට් කරන L shape bracket එකක් තියෙන හෙඩ් එක. ඔව් L shape ඒ කියන්නේ ඇත්තට ඒක ගිම්බල් එකේ පාර්ට් එකක්. එතකොට දැන් මේ ගිම්බල් එකේ වැඩේ තමයි දැන් අපිට කැමරාව අතිශය වේගයෙන් වෙනස් කරන්න ඕන අක්ෂ දෙකක. ඒ කියන්නේ දැන් ලෙන්ස් එක මෙහෙම මානගෙන ඉන්නවා නම් දැන් මගේ අත ඔයාලට පේනවා ඇති මේ දැන් මේ ලෙන්ස් එක කොහොම තියෙනවා. අපිට මේ පැත්තට ගෙනියන්නත් අවශ්‍යයි වේගෙන් ලෙන්ස් එක. මේ පැත්තට ගෙනියන්නත් අවශ්‍යයි අතේ තියන් ඉන්නවා වගේ. නමුත් බිම තියලා තියෙන්නේ මේ ට්‍රයිපොඩ් එක උඩ. ඒතර ඉක්මනට දැන් මේක බැලන්ස් කරගන්නත් ඕන. දැන් ඕකට තමයි පාවිච්චි කරන්නේ අපි ඔය ගිම්බල් හෙඩ් එක කියන එක. ඒතර ලොකු ගිම්බල් පාවිච්චි කරන්නේ අපි විම්බලි සමාගමෙන් එහෙම නැත්නම් රියලි රයිට් ස්ටෆ් කියන සමාගම් දෙක තමයි මේ සෑහෙන කාලයක් තිස්සේ හදාගෙන ආවේ. දැන් මම හිතන්නේ කිසිම R&D වලට වියදමක් නැතුව ඒ ආකාරයේම කොපි අපිට චීනයෙන් ඉතා අඩු මුදලකට ගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. මේ ඉතින් ගිම්බල් හෙඩ්ස් කියන්නේ අන්න එහෙම ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන දෙයක්. ඉතින් මේ ගිම්බල් එකට මේ ඒ දිග ලෙන්සස් විතරක්ම නෙමෙයි කොට ලෙන්සස් දාලත් පාවිච්චි කරන්න පුළුවනි මේ ඒ අවශ්‍යතාවය අනුව. බහුලව මම භාවිත වෙනවා දැකලා තියෙන්නේ පොඩ්ඩක් ඔය වයිල්ඩ් ලයිෆ් වගේ වැඩ. ඔය ගිම්බල් එතෙන් දැන් ඒ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වල පාවිච්චි කරන ගිම්බල් එකේ තියෙන අවශ්‍යතාවය තමයි අර මං කිව්වේ ඉතා වේගයෙන් මෙහෙම හරවලා මේව කරන එක මේ ගිම්බල් ගැන කියන්නේ ඒක තමයි. එතකොට සර් දැන් මේ සර්කල් මේ එක එක විදිහේ හෙඩ්ස් තියෙනවා. දැන් අපි කිව්වොත් දැන් බෝල් හෙඩ් එකක් ගත්තොත් ඔව් බෝල් හෙඩ් එකක් සාමාන්‍ය මොන වගේ වැඩවලටද පාවිච්චි කරන්න පුළුවන් අපිට? බෝල් හෙඩ් එක කියලා කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඒක නිකන් අර ස්විස් ආමි නයිෆ් එක වගේ හෙඩ් එක තමයි හෙඩ් එක. ඒතර දැන් මේක මේ සරලව මේ අර ඇඟෙත් තියනවා කියලා කියන ගෝල කුහර සංදි කියන සංකල්පය තියෙන්නේ. ওই විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතර දැන් මේක දැන් pan tilt කියන එක ගත්තොත් එහෙම pan වෙනවා තිරස් අක්ෂයේ. tilt වෙනවා සිරස් අක්ෂයේ. දැන් මේ දෙක අතරේ ඕන තරම් අක්ෂ තියෙනවානේ අනන්ත වූ අක්ෂ. ඔව්. දැන් pan tilt එකක් ගත්තොත් එහෙම දැන් ඒක ඔය අවශ්‍ය දැන් මේ diagonal මේ එක එහෙම ටක් ගාලා කරගන්න අවශ්‍ය නම් දැන් ඔකේ සිරිමාරු කිරීම කීපයක් කරන්න ඕනේ. ඔන්න නැත්නම් ඔක ටක් ගාලා වෙනස් කරන්න පුළුවන්. දැන් මේ ඒක අපිට ඇත්තට මේ අපේ අතේ තියෙන උරහිස්ස වගේ කියලා හිතන්නකෝ. ඕන දැනකට ටක් ගාලා ඕන ඇක්සිස් එකකට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලොකු පරාසයක තියෙන ඕනෑම කෝණයකට අපිට හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කුහරයක් තියෙනවා. ඒක උඩ බෝලයක් දාලා තියෙනවා. ඒකට මෙහෙම රිටක් හයි කරලා තියෙනවා. ඒක උඩ කැමරාව හයි වෙනවා. ඊට පස්සේ කුහරේ ඕන තැනකට කරකලා ඕන තැනකින් අපිට හිර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක දැන් තව මෙකැනිසම් එකක් තියෙනවා ඒක ඇතුලේ මේ කුහරේ මේ බෝලේ බදලා අල්ලගන්න. ඒතර ඕක තමයි බෝල් හෙඩ් එක කියලා කියන්නේ. ඒතර දැන් මේ බෝල් හෙඩ් අර බෝල් හෙඩ් දැන් එනේවා ගොඩක් කර අනිත් පැත්ත නවල කැමරාව අපි අර හොරිසොන්ටල් විදිහට නමන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒතකොට අනිවාර්යයෙන්ම ඒතකොට බෝල් හෙඩ් එකේ සයිඩ් එක නොච් එකක් එනවා. මොකද දැන් ඒතකොට දැන් මෙහෙම උඩට විතරක් නෙමෙයි අංශක 90ටත් මේක කැමරාව හරවන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද ලෑන්ඩ්ස්කේප් ඔරියන්ටේෂන් එකේ ඉඳලා පෝර්ට්‍රේට් ඔරියන්ටේෂන් එකේ කැමරාව හරවන්න පුළුවන්. බෝල් හෙඩ් ගැන කියනකොට තව දෙයක් කියන්න ඕන දේශාන් මේ දැන් බෝල් හෙඩ් හැම එකම සමාන නැහැ. හරි බෝල් හෙඩ් ගත්තොත් එහෙම දැන් බෝල් හෙඩ් ගැන ඇත්තටම බ්‍රෑන්ඩ්ස් කීපයක් ගැන කතා වෙනවා. මොකද මේ බෝල් හෙඩ් හදන එක හරිම අමාරු වැඩක්. හේතුව තමයි දැන් තැන වෙනස් කළා ටක් ගාලා හයි කරගන්න පුළුවන් ඕන බෝල් හෙඩ් එක. අපි දැන් මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා හිතමු. දැන් අපි ලෙන්ස් එක හයි කරනවා මොකක් හරි කැමරාවත් එක්ක හයි කළා අපිට අර බෝලේ අල්ලලා ගන්න මෙකැනිසම් එක තැනකට මෙහෙම හයි වෙන්න අරගෙන එනවා. අරගෙන ආවෙන් පස්සේ එක තැනක් තියෙනවා අපිට අතින් තල්ලු කරලා මේක හිමින් වෙනස් කරන්න පුළුවන්. ඒතකොට ඊට වඩා තද කරොත් මේක හයියෙන්ම අල්ල ගන්නවා. ඔව්. ඊට වඩා බුරුල් කරොත් චොක් ගාලා වැටෙනවා. දැන් මේක තමයි අපි කියනවා ස්වීට් ස්පොට් එක හොයා ගන්නවා කියලා.
පොඩක් අර ගතික සමතුලිතතාව හරියට හරි. එහෙම දෙයක් තමයි වෙන්නේ. එතකොට අන්නේ ස්වීට් ස්පොට් එක හොයාගන්න පුළුවන් මෙකනිසම් තියෙන ඒ ක්වොලිටි බෝල් හෙඩ්ස් ගත්තොත් ඒවා ඊටාම මිලෙන් අධිකයි. ඒතර ඉස්සෙල්ලාම දැන් බෝල් දැන් හෙඩ් එක කැමරාවට හයි වෙන මෙකනිසම් එකකුත් තියෙනවනේ. දැන් ඔය දැන් දැනට ලෝකේ ඊටාම ප්‍රචලිත ඩව්ටේල් මෙකනිසම් එක ඉස්සෙල්ලාම අරගෙන ඉන්නේ ආකාස්විස් කියලා කම්පැනි එකකින්. එතකොට මේ ආකාස්විස් සමාගම හදනවා ඉසෙට් බෝල් කියලා සංකල්පයක් කාලයකට කලින්. ඒක තියෙන ලක්ෂණය තමයි ඒක බෝලයක් නෙමෙයි තියෙන්නේ. ඉලිප්සයක්. එතකොට මෙන්න මේ ඉලිප්ටිකල් බෝල් හෙඩ් එකක් හදනවා. ඊට පස්සේ ඉතින් තව සමාගම් කීපයක් එනවා. ආකාස්විස් වලින් පස්සේ රියලි රයිට් ස්ටෆ් කියන සමාගම, කර්ක් කියන සමාගම සහ මාකින්ස් කියන සමාගමේ හදන බෝල් හෙඩ්ස් ගත්තොත් එහෙම ඊටාම ඉහළ මට්ටමේ තියෙනවා. දැන් තව සමාගම් කීපයක් නිෂ්පාදනය කරනවා. නමුත් තවම අර මට්ටමට ආපු බෝල් හෙඩ් තියනවද කියන එක නම් ප්‍රශ්නයක්. ඉතින් බෝල් හෙඩ් එකක් ගන්නවා නම් දැන් හිතන්නකෝ දැන් ලොකු ගාණක් වියදම් කරලා අපි ට්‍රයිපොඩ් එකක් ගත්තා. දැන් ඕකට 2.5 බෝල් හෙඩ් එකක් ගහන එක කිසි තේරුමක් ඇති වැඩක් නෙමෙයි. දැන් මේකට දැන් හරියට ට්‍රයිපොඩ් එකක් ගන්න කෙනෙකුට දැන් තව රුපියල් ලක්ෂයක් විතර වියදම් කරන්න වෙනවා මේ මට්ටමේ බෝල් හෙඩ් එකක් ගන්න. ඉතින් එතකොට මට කියන්න තියෙන දේ තමයි ඒ වගේ වෙලාවට පටන් ගන්නකොටම බෝල් හෙඩ් එකට ලාභ බෝල් හෙඩ් එකට යන්න එපා. යන්න හොඳ මට්ටමේ පෑන් ටිල්ට් හෙඩ් එකකට. මොකද පෑන් ටිල්ට් හෙඩ් එකක් අපිට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් පෑන් ටිල්ට් හෙඩ් එකක් ඊට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්. මොකද මෙකැනිසම් එක වෙනස් කින්දා. අනිත් ඒ අර වීඩියෝ පැත්තට වගේ බර වැඩ කරන කෙනෙකුට වඩා සුදුසු වෙයි පෑන් ටිල්ට් හෙඩ් එකට යන්නේ. ඔව් දැන් එතන වීඩියෝ පෑඩින් කියන එක ගත්තොත් දේශාන් එතන තව වැඩක් තියෙනවා. ඒතකොට දැන් ඔය ෆ්ලුයිඩ් හෙඩ් එකක් එක්ක ඒ පෑඩින් මූවමන්ට් එකයි මේකයි දෙකක්. ඒතකොට මෙතන පෑන් ටිල්ට් හෙඩ් එකක් කියලා කියන්නේ මේ දෙක බුරුල් කළා ඒක ආපහු තැනකට ගෙනල්ලා ටක් ගාලා තද කරගන්න ඕන. ඇඩ්ජස්ට්මන්ට්ස් දෙකක් කරන්න ඕන. දැන් මම කිව්ව හයි එන්ඩ් බෝල් හෙඩ් එකේ ඕක අති වේගයෙන් කරන්න පුළුවන්, සීරු මාරු කරන්න පුළුවන්. අර ස්වීට් ස්පොට් එකට එක ලෙන්ස් එකේ ස්වීට් ස්පොට් එකට මේක ඇඩ්ජස්ට් කරගත්තම අපිට හරි වේගෙන් කරන්න පුළුවන්. ඔය වගේ নানাවිධ දේවල් තියෙනවා. ඒතකොට පෑන් ටිල්ට් හෙඩ් කියන දේවල් ගත්තොත් එහෙම දැන් ඉස්සර ඉඳලම අපි දන්නවා ඊට සුප්‍රසිද්ධ මෑන් ෆොටෝ සමාගම පෑන් ටිල්ට් හෙඩ් සැලකුවේ ප්‍රමාණයක් හැදුවා. දැන් ඉතින් මම ආපහු කිව්වේ දැන් මේ නිෂ්පාදනයේ ප්‍රජාතන්ත්‍රීකරණය වෙලානේ තියෙන්නේ දේශන්. ඉතින් එතකොට දැන් ඉස්සර වගේ නෙමෙයි මේවා අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිරෙනවා. එතකොට දැන් මේවා අර ඔරිජිනල් ඒ වගේම ඊට ආසන්න දේවල් අපිට දැන් සෑහෙන අඩු මුදල් වලට ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් සමහර ඊටාම හයි එන්ඩ් ඊටාම මේ සූක්ෂම යාන්ත්‍රණ තියෙන දේවල් තවමත් මම හිතන්නේ මිල අධිකයි. ඒකට දැන් සාමාන්‍ය මිල අඩු හෝ ටිකක් අර මධ්‍යස්ථ මට්ටමේ මිල තියෙන මේ ට්‍රයිපෝඩ් එක මිලදී ගන්න අපි මාකට් එකට ගියාම බොහෝ විට මේවල මේ ට්‍රයිපෝඩ් හෙඩ්ස් ඔක්කොම එකට කම්බිනේෂන් එකක් ඉන්නේ. ඒතකොට දැන් මේ වගේ දෙයක් තෝරගන්න ගියාම කෙනෙක් කඩේට ගිහලා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ අර තියෙන හොඳම ලොකුම ලෙන්ස් එක ලොකුම කැමරාව අරන් ගිහලා බලනකොට මීට අමතරව මේවා මිලදී ගද්දි සැලකිය යුතු කරුණු මොන හරි තියෙනවද? ඔව් ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් කියලින්න. දැන් මෙච්චර කිය වෙලා කියපු ටික අහන් ඉඳලා කට්ටියට හිතන්න පුළුවන් යකෝ මේක ගොඩ යන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපිට ජීවිතේ ට්‍රයිපෝඩ් එකක් ගන්න බෑ කියලා. ඒක නිසා මේ බ්ලැන්කට් වාක්‍යයක් කියලා දාන්නම්. සමහර වෙලාවට අර පතෝල මැස්ස ට්‍රයිපොඩ් එක කියලා මම මුලින්ම අර ටිකක් යම්කිසි අපහාසාත්මක හැඩයක් එන්න ඉඩ තියෙනවා ඒ වාක්‍ය කිව්වම නෑ ඒකිනුත් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. නමුත් දැන් අපි කියන්නේ එතනින් එහා යම් මට්ටමකට යනකොට මේක හරි ඉක්මනට මේවා විසිකල්ල දදා මේ කරන්න යන නිසා තමයි අපි කිව්වේ පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳලා මේ ට්‍රයිපොඩ් එක හරියට හිතලා මතලා මේ මිලදී ගන්න කියලා. ඒතර දේශන ඇහුවා තව හිතන්න ඕන දේවල් තියෙනවද කියලා. දැන් අපි හිතමු දැන් මගේ ඡායාරූප ගමන් මග ගැන මම ගන්න හිතන් ඉන්න ලෙන්සස් ගැන මට අවබෝධයක් තියෙනවා. ඒකට අවශ්‍ය ට්‍රයිපොඩ් එක මෙන්න මේ වගේ දෙයක්. එතකොට දැන් මට තියෙන උපරිම බඩුවල බර කොච්චරද? ඒ ටික දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට හිතන්න ඕන වැඩේ තමයි දැන් මම කොයි જાති ඡායාරූප ශිල්පියෙක්ද? මම ස්ටුඩියෝ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම ස්ටුඩියෝ එකේ තමයි මේක එහෙම කරන්නේ. දෙයනේ දැන් අවුරුදු 40ක් විතර පරණ අර තඩි ට්‍රයිපොඩ් එකක් අරගෙන ඒක උඩ හොඳට මේක වැඩේ හයි කරලා ගොඩ දාගන්න පුළුවන් ස්ටුඩියෝ එකේ ඉන්නේ. ඕකේ එහෙම කරන්න ඕන නම් අපිට ඔය ට්‍රැක් ඩොලියක් වගේ මේ ඩොලි එකක් වගේ තියාගෙන එහෙම කරගන්නත් පුළුවන්. තාත්තේ ඒක සැරේ වෙනස් වෙනවනේ දේශාන්. දැන් මම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම කැලේ මැද්දේ ඇවිදිනවා ට්‍රයිපොඩ් එකක් කරේ. නැත්නම් මම මේ එක්සොටික් මල් හොයාගෙන යනවා ෆොටෝ ගහන්න.
දැන් ඉතින් මට සිද්ධ වෙනවා මගේ කැමරා බෑග් එකයි ට්‍රයිපොඩ් එකයි ඔක්කොම කරේ ගහන් කිලෝමීටර් ගණන් ඇවිදින්න. දැන් මොකද වෙන්නේ? දැන් අපිට අවශ්‍යයි අපිට උස්සන් යන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 500ක් බර වුණත් ලොකු දෙයක් නේ. බර අඩු ට්‍රයිපොඩ් එකක් ගන්න. ඉතින් එතෙන්දි තමයි මේ කාබන් ෆයිබර් වගේ සංකල්ප එන්නේ. දැන් ස්ටුඩියෝ එකක විතරක් පාවිච්චි කරන කෙනෙකුට කාබන් ෆයිබර් එකක් මේ ට්‍රයිපොඩ් එකක් අවශ්‍ය වෙන්නේ ස්ටුඩියෝ ට්‍රයිපොඩ් එකක් හැටියට. ඒක සල්ලි තියෙනවා නම් ස්ටුඩියෝ එකෙත් අත් ගාලා එහෙම කරගන්න ලේසි වෙන්න පුළුවනි. නමුත් එළියේ උස්සන් යන්න මේක හරිම වැදගත් වෙනවා කාබන් ෆයිබර් ට්‍රයිපොඩ් එකක් වගේ එකක් ගන්න එක. නැත්තම් ඔය මැග්නීසියම් ඇලොයි වලින් හදපු එකක්. ඒක ඇවිල්ලා දැන් බර කියන එක එකක්. ඊළඟ දේ තමයි මේකේ උස. දැන් අපි ගමු කෙනෙක් ඉන්නවා අඩි 5යි අඟල් 2ක් උසයි. තව එකෙක් ඉන්නවා අඩි 6යි අඟල් 2ක් උසයි. දැන් ට්‍රයිපොඩ් එක ගහලා ඉවරුනායින් පස්සේ කොන්ද නමා ගන්නම හැමතිස්සෙම බලන්න වෙනවා නම් ට්‍රයිපොඩ් එක යන උඩරිම උස අඩුම ගානේ. කියන්නේ දැන් අපිට සමහර අවස්ථා තියෙනවා ඊටාම උසින් ගන්න ඕන, පාතින් ගන්න ඕන. ඒ වගේ නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය පාවිච්චියේදී තමන්ගේ උසට ගැලපෙන ට්‍රයිපොඩ් එකක් ගන්න ඕන. ඒතර දැන් මේ ට්‍රයිපොඩ් එකේ මැක්සිමම් හයිට් කියනකොට කියන කතාවක් තමයි මේ සමහර ට්‍රයිපොඩ්ස් එනවා. තමාර නෙමෙයි හුඟක් ඒවා අපි දැකලා තියෙනවා මේ සෙන්ටර් කොලම් එකක් කියලා එනවා ට්‍රයිපොඩ් එකේ. මැද කූරක් එනවනේ. ඒ කූර උඩ තමයි අර මේ හෙඩ් එක හයි වෙන පීටිකාව තියෙන්නේ. දැන් අපි දැන් ට්‍රයිපොඩ් මැනුෆැක්චරර්ස්ලා ට්‍රයිපොඩ් එකේ උඩරිම උස කියන්නේ මෙන්න මේ කූරත් උඩට මිස්සුවයින් පස්සේ. අඩි 7යි කියලා උස කිව්වට ඇත්තටම මේ අර පීටිකාවට තියෙන උස සමහරට අඩි 5මාරයි වෙන්න පුළුවන්. එතකොට දැන් මේක හොඳට ස්පෙක්ස් කියවලා බලුවම තේරෙනවා මිනිමම් හයිට් කියලා කියන්නේ මේක කොලැප්ස් කරාම එන උස. හරි. ඊළඟට කියනවා legs extended කියලා දෙනවා හයිට් එකක්. ඊළඟට maximum height කියලා දෙනවා. අපි හැමතිස්සෙම maximum height කියන එක දැනගන්න ඕනේ. මේ තනි කූරත් ඉස්සුවයින් පස්සේ එන උස තමයි මේ කියන්නේ. එතකොට තනි කූර ගැන කියනකොට කිව යුතු දේ තමයි තනි කූර කියලා කියන්නේ මොනොපොඩ් එකක්. තනි කූරක්. ඔව්. දැන් තනි කූර ඉස්සුව ගමන්ම මේක සෛද්ධාන්තිකව තෙපාවක් වෙන්නේ නැහැ. තෙපාවක් තමයි මේ මොකද්ද කියන්නේ කියලා කට්ටිය බලන් ඉන්න කට්ටිය. මේක ඉස්සුව ගමන් මේක කැමරාව මොනොපොඩ් එකකට ගහලා මොනොපොඩ් එක ට්‍රයිපොඩ් එක රඳවපු දෙයක් තමයි තියෙන්නේ. ඔක කියන්නේ හේතුව තමයි දැන් කැමරා මූවමන්ට්ස් ගැන අපි කතා කරනවානේ. එතකොට දැන් කැමරාවේ එන සමහර චලන තියෙනවා. ඒ කියන්නේ මිරර් ස්ලැප් එකත් එක්ක එන චලනය වෙන්න පුළුවන්. අපි අතින් මේක මේ මොනවද ෂටර් රිලීස් එක අපි මේව කරනකොට එන චලනය වෙන්න පුළුවන්. මේ චලනයන් යන විදි තියෙනවා. ඒ කියන්නේ ලෙන්ස් එක පැත්තට පැතිරෙන්නේ කොහොමද එන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මේ තනි පොල්ලේ ගහලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් මේ මොනවද මැද කූර උස්සලා සෙන්ටර් කොලම් එක උස්සලා දාන්න තියෙන උඩරිමට උඩට උස්සලා තියෙන වෙලාවට සමහර වෙලාවට මේ තෙපාවෙන් ට්‍රයිපොඩ් එකෙන් ලැබෙන ස්ටැබිලිටි එක ලැබෙන්නේ නැහැ සෙන්ටර් කොලම් එකේ ඉස්සුවම. ඒතර අපි ඒ කියන්නේ තනි අක්ෂයක් කරා කොච්චර දුරට මේක චලනය වෙනවද කියන එක තමයි තීරණය වෙන්නේ. ඒතර අපි බලන්න ඕනේ අපි ට්‍රයිපොඩ් එක මිලදී ගන්නකොට අපි කකුල් ටික උඩරිම වශයෙන් දිගේ ඇරියම කළා අපේ කැමරාව ගැහුවම අපිට කෙලින් ඉඳන් එහෙන් බලන්න පුළුවන් උස ට්‍රයිපොඩ් එකක් තමයි ගන්න ඕනේ. අනිත් එක අර කූර හැමතිස්සෙම පල්ලෙහා තියෙන උස නිපා කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් මිලදී ගැනීමේදී සැලකවත් මිනිමත් විය යුතු කරුණු කාරණා ගැන තමයි ඔය කිව්වේ. ඒතොර එකක් ඇවිල්ලා දැන් ට්‍රයිපොඩ් එකේ සම්පූර්ණ උස කොච්චරද කියන එක, බර කොච්චරද කියන එක, දරා ගැනීම හැකියාව. කොච්චර බරක් දරා ගන්න පුළුවන්ද කියන එක. ට්‍රයිපොඩ් එකේ බරම ගත්තොත් ට්‍රයිපොඩ් එකේ බරම කොච්චරද ඊළඟට මම පොඩ්ඩක් බාධා කළා සහන. දැන් අපේ මිත්‍රයෝ දෙන්නෙම ට්‍රයිපොඩ් මිලදී ගන්න ගියාම කරන් අපි ගොඩක් ට්‍රැවල් කරනවා. අපි ඒ නිසා අපිට ඕනේ බර අඩු ට්‍රයිපොඩ් එකක් කියලා. අර බෑග් එකේ සයිඩ් එකෙන් ගහගන්න යන්න පුළුවන් අර කාබන් ෆයිබර් ටිකක් මිල වැඩි. නමුත් හරි අර ඒ අර මේකේ හරි පොඩි ට්‍රයිපොඩ් තමයි. අන්තිමට දැන් ලොකු කැමරා එකක් පාවිච්චි කරලා ගහන ෆොටෝස් බොහෝ වෙලාවට හෙල්ලිලා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතෙන්දි තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. මම කලිනුත් කිව්වේ මේ අපේ කැමරා ආම්පන්න සහ අපි කරන ඡායාරූපකරණය ගත්තොත් එහෙම දැන් ඔක වෙන විදිහකට කිව්වොත් එහෙම අපි කාචය දැන් කාච ගැන කතා කරද්දී අපි කිව්වා අපි 500mm ලෙන්ස් එකක් දානවා. 500mm ලෙන්ස් එකක් දැම්මොත් එහෙම මොකද්ද වෙන්නේ? මොකද්ද වැඩි වෙන්නේ? ඒ කියන්නේ 200ට සාපේක්ෂව 100ට සාපේක්ෂව 50mm ලෙන්ස් එකට සාපේක්ෂව 500ද මොකද්ද වැඩි වෙන්නේ? මැග්නිෆිකේෂන් කියන එක තමයි වැඩි වෙන්නේ. ආභ්‍යන්තර හැම එකෙම. එතකොට විශාලණයට භාජනය වෙන්නේ රූපය විතරක් නෙමෙයි. මේක හෙල්ලෙන්න ගත්තොත් එහෙම අර මැග්නිෆිකේෂන් එක මේකටත් බලපානවනේ. ඉතින් එතකොට අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ මැග්නිෆිකේෂන් එක කවුන්ටර් කරන්න පුළුවන් මට්ටමේ ට්‍රයිපොඩ් ගන්න. ඒක නිසා තමයි කියන්නේ 500 දැන් අපි දන්නවා ලෝකේ තියෙන ට්‍රයිපොඩ් හදන හයි එන්ඩ් ට්‍රයිපොඩ් හදන සුප්‍රසිද්ධම සමාගම තමයි ගිට්සෝ කියන සමාගම.
එකම RRS තියෙනවා. දැන් මැන් ෆොටෝත් ඒ මට්ටමේම ට්‍රයිපොඩ් හදනවා. මොකද දැන් එකම කම්පැනි එක දෙකම මිලදීගෙන තියෙන නිසා. ඉතින් එතන මේ සමාගම් වලින් හදන ට්‍රයිපොඩ් ගත්තොත් ඒගොල්ලෝ කෙලින්ම කියනවා මෙන්න මේ ට්‍රයිපොඩ් එක ඒ කියන්නේ සිස්ටමැටික් 3 4 5 කියලා යන සීරීස් එක මෙන්න මේ වගේ ලෙන්සස් වලට මෙන්න මේ වගේ ඒවට තමයි ගැලපෙන්නේ කියන එක. ඒතකොට තමන් ගන්න යන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක එකක් වුණත් අර වගේ බ්‍රෑන්ඩ් එකක වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඒ දැනුම ලබාගෙන මේක මිලදී ගන්න යන එක තමයි ඇඟට ශරීර සෞඛ්‍යයට ගුණ වැඩි. මොනවද කිව්වේ? අන්තිමට ඉතින් අතේ තියෙන ගාන. අනිත් තවත් දේවල් තියෙනවා. ඉතින් මේ ට්‍රයිපොඩ් උනත් කැඩෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ මොනවද මේ අර ට්විස්ට් ලොක් මෙකැනිසම් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නොබ්ස් කැඩෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් යට තියෙන කකුල් ටික ගලවලා ස්පයික්ස් ටිකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අපි බලන්න ඕන කාගෙන්ද ගන්නේ ආෆ්ටර් සේල් සර්විසස් වෙන ඕනම දෙයක් ගන්නකොට සිද්ධ වෙන මේ තියෙන දේවල් තමයි දේශාන්. ටික හයි එන්ඩ් වලට ආවම තමයි වෙනස් කරන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙන්නේ. ඔව්. එතකොට සර් මේ මම සමරයිස් කරන්න උත්සාහ කරොත් අපි අද කතා කරපු දේවල් අපි දැන් ට්‍රයිපෝඩ් ගැන කතා කරා. එතකොට ට්‍රයිපෝඩ් වල හදන විවිධ අමුද්‍රව්‍ය තියෙනවා. එතකොට මේ අමුද්‍රව්‍ය භාවිතා කරන්න ගියාම මේ වල බර මේ වගේ ශක්තිමත් භාවය තමයි වෙනස් වෙන්නේ. අපි ඒතර වැඩිපුර මුලක් ගෙවන්නේ බොහෝ විට මේකේ බර අඩු වීමට වෙන්න පුළුවන්. ශක්තිමත් භාවය වැඩි වීමට වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් හෙඩ්ස් ගැන කතා කරන්න ගියාම අපි හෙඩ් එකක් තෝරගන්න මූලිකම දේ තමයි අපි මොකද්ද කරන්න කියන එකනේ. කරන වැඩේ අනුව අපේ අතේ තියෙන මුදල අනුව ශක්තිමත් කල්පවතින අර ඉදිරිය ගැන ටිකක් හිතලා මුදල් ටිකක් එකතු කරගෙන තියෙන අර මිල අඩුම එකකට යන්නේ නැතුව සෑහෙන්න හොඳ මට්ටමේ ට්‍රයිපොඩ් එකට යන එක තමයි වඩාත් හොඳ වෙන්නේ. ඉතින් අනිත් අවසාන වශයෙන් මම පොඩ්ඩක් අහන්න ගත්තා දැන් අපි ට්‍රයිපොඩ් දැන් අපි ලෙන්සස් ගැන කතා කරද්දි කතා කරානේ මේ ඉමේජ් ස්ටෙබිලයිසේෂන් ඒ වගේ දේවල් ගැන. ඒතකොට මේ ට්‍රයිපොඩ් එකක් උඩ ලෙන්ස් එකක් තියලා පාවිච්චි කරනකොට මේවා අපි මේ ෆීචර් වලින් අපිට වැඩක් තියෙනවා. දැන් ඉමේජ් ස්ටෙබිලයිසේෂන් කියන මේ ටෙක්නොලොජි එක ගත්තොත් එහෙම දැන් අපි කිව්වේ දැන් කැමරාවේ සිද්ධ වෙන්නා වූ චලනය යම් විදියකින් දැනගෙන සංවේදනය කොට ඊට ගැලපෙන්නා වූ චලනයක් තමයි ඊට ගැලපෙන්නා වූ විරුද්ධ චලනය ඇති කිරීමෙන් මේ ඇතුළේ මෙකැනිසම් එක ඉමේජ් ස්ටෙබිලයිසේෂන් වැඩ කරන්නේ. දැන් ට්‍රයිපොඩ් එකක් දැම්ම ගමන් මොකද වෙන්නේ? දැන් ට්‍රයිපොඩ් එකේ දැම්ම ගමන්ම දැන් අපි පෑන් කරනවා නම්. ඒතර චලනය වෙන්නේ මේ පැත්තට විතරයි. තිරස් චලනය තමයි සිද්ධ වෙන්නේ. සිරස් චලනය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ලෙන්සස් හදන මැනුෆැක්චරර්ස්ලා ඕක ගැන කල්පනා කරලා VR modes නැත්නම් IS modes කීපයක් දීලා ඉවලා තියෙනවා. දැන් මම පාවිච්චි කරන වැඩක් තමයි මේ මොනවද ට්‍රයිපොඩ් එක උඩ තියනවා නම් මම VR off කරලා දාන එක. හැබැයි මම gimbal එක උඩ 500 එක ගහද්දී මම VR off කරන්නේ නැහැ. ඉතින් ඒවා පොඩ්ඩක් අත්දැකීමත් එක්ක ඔය තියෙන වූ ලිටරේචර් ටික පොඩ්ඩක් කල්පනා මේ කියවලා බලලා ඒක ඉක්විප්මන්ට් එකෙන් ඉක්විප්මන්ට් එකට වෙනස් වෙනවා. ඉතින් ඇත්තම කතාව තමයි දැන් හෙල්ලෙන්නේ නැති වෙන්නනේ ගහන්නේ. හෙල්ලෙන්නේ නැති වෙන්න ගහුවා නම් එහෙම VR on කරගෙන සමහර වෙලාවට ඕක කරන්න අවස්ථාවක් නැහැ. එතකොට මම හිතන්නේ දේශන් මම හිතන්නේ ඒ ටික නේද අපිට කතා කරන්න තිබුණේ. ඒ ටික තමයි. ඔව්. නැවත වතාවක් අපි වැඩසටහන අවසන් කරන්න ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ ආලෝචනා සංග්‍රහව ගැන නැවත වතාවක් මතක් කරනවා. ඉතින් අපි ගැන හොයාගන්න පුළුවන් ඔයාලට අපේ වෙබ් අඩවිය හරහා www.ime.edu.lk කියන වෙබ් අඩවිය හරහා ඒ වගේම කතා බහෙන් අපිත් එක්ක කරන්න තියෙන සාකච්ඡාවක් යම් කිසි අදහසක් දක්වන්න ඕන නම් අපේ කතා බහ Facebook පිටුව හරහා ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් තවත් මේ වෙන වැඩසටහනකින් හම් වෙනකන් අපි අද සමගින් යනවා. අයබෝවන්. අයබෝවන්.